පසුගිය දිනවල අපි ඉදිරිපත් කළ අදහස් වලට සවන් දීමේ ප්‍රතිඵලයක් වශයෙන් ඇතැම් මහත්මීන්ගෙන් දේශීය සහ විදේශීය වශයෙන් යම් යම් විමසීම් ලැබී තිබෙනවා. යනු ඒවට ඔවුන්ගේ පමණක් නොව සමාජයේ මේ යහපත සඳහා පිළිතුරක් සපයන එක සුදුසුයි කියලා කල්පනා කරපු නිසා ඒ බඳු ප්‍රශ්න කිහිපයක් අතේ තබාගෙනයි මේ වාඩි වෙලා ඉන්නේ. මේකට කිසියම් ආකාරයක ප්‍රමුඛතාවයක් දෙවන්නක් එහෙම දීමක් නැහැ. අංක පිළිවෙලින් කරන් යනවා. අවශ්‍ය දෙයක් නැත්නම් අගට කාලය ඉතුරු කරගන්නවා. වැඩිපුර පැහැදිලි කරන්න. මහත්මයෙක් මේ වගේ ප්‍රශ්නයක් අහනවා. ආහාර ගැනීමේදී යම් ආහාරයක අරුචිය නිසා කලින් අනුභව නොකර ඇති නිසා ප්‍රතික්ෂේප කළ හැකිද? නැත්නම් එතනදී ඇතිවන්නේ මමත්වයේ මුල් කරගත් සියුම් දේශයක්ද? රහතන් වහන්සේලා විසින් තමන් වහන්සේලාට පිළිගැන්වූ ආහාර සිය අභිමතයේ පරිදි නොවළඳා සිටිය හැකිද? පෘථග්ජන සමාජයේ තමයි ආහාරය රසය මුල් කොටගෙන තිබෙන්නේ. වෛද්‍ය විද්‍යානුකූලව ආහාරය ශරීරයේ ගුණය මුල් කොටගෙන වර්ධනය වෙන දෙයක්. රසය ජීර්ණ පහසුව සඳහා එන්සයිම ක්‍රියාත්මක වී ජීර්ණ පහසුව ලබා දෙන්නට ක්‍රියාත්මක වෙන ඕන දෙයක් තමයි රස ග්‍රන්ථි ක්‍රියාත්මක වෙන්නේ රසය දැනීම තුළ. ඒ නිසා බුදුසමයේ ආහාරය ඊටත් වඩා ගැඹුරු අර්ථයක් තියෙනවා. නමුත් දැනට මේ අර්ථයෙන් අහලා තියෙන නිසා අපි මේ කතා කරන්නේ. එතකොට යම් කිසි ආහාරයක් සම්බන්ධයෙන් අපි තේරුම් ගන්න ඕන කායික වශයෙන් වැදගත් වෙන්නේ ගුණය කියන එක. පෙර නොගත් ආහාරයක් කියලා ප්‍රතික්ෂේප කරන්න තේරුමක් නැහැ. මම ඒක දැකලා තියෙනවා සමහර අය ගාව. අපි කන්නේ නැහැ කියලා කල් තියානිගමනයකට එනවා. නමුත් ඒක Tamanට ගැළපෙනවද කියලා ඒක අරන් බලන්න ඕන. පළවෙනි වතාවට ආහාර නොගෙනම ප්‍රතික්ෂේප කරන කාර්ය කියලා මම කියන්නේ නැහැ. අරගෙන බලන්න ඕන. එතකොට බලාපුවම මේක Tamanට ගැළපෙන්නේ නැති එකක් නම් ප්‍රතික්ෂේප කරන්න පුළුවන්කමක් තිබෙනවා. නමුත් අර කල්යුතු ප්‍රතික්ෂේප කරන එක ඇත්තරම තියෙනවා නම් ඒක සියුම් දේශයක් කොහොමදත් ඒක මමත්වයේ ලක්ෂණයක්. අපි ඒව කන්නේ නැහැ කියලා වගේ හරියට. සමාජයේ හෝ අම්මලා තාත්තලා හෝ සමාජයට ආහාරයක් ඉන්නේ කිසියම් ආකාරයක ගැළපීමක් තියෙනවා නම්. ඊට අමතරව ඊට එහා පැත්තට ආහාරය තවත් තියෙනවා තුන්දොස් සම්බන්ධ. ඔය බුදු සමයේ තියෙන ලෝභ දේශම තුන්දොස් නෙමෙයි වාපිත්සෙම කියන තුන්දොස් සම්බන්ධයෙන්. ඒක දේශීය විදකමට අනුව මම මතක් කළේ. යනවා ආයුර්වේද අනුව හරි නික්ලේශී උතුමන්ටත් කයක් තිබෙන නිසා කයේ යම් ආකාරයක ප්‍රවේශම් කිරීමක් අවශ්‍ය වෙනවා. එහෙනම් මොන ආහාරය ලැබුණත් හැම එකම අනුකම්පාවෙන් බාරගත්තට පත්‍යාපත්‍ය කියලා එකක් තියෙනවා. පත්‍යාපත්‍ය කියන්නේ පත්‍ය වෙනවා කියන්නේ සූස් වෙනවා පත්‍ය ගැලපෙන්නේ නැහැ. ඒක වාතය ඇවිස්සෙන්න පිට ඇවිස්සෙන්න රුජාවක් බඩේ රුජාවක් හැදෙන්න ආදී කාරණා වලට හේතු වෙනවා නම් දන්නවනේ කලක් තිස්සේ ආහාර ගත්තාම ඕන කෙනෙක් දන්නවා. එහෙනම් ඒක පසකින් තබා වළඳන්න කිසි බාධාවක් එහෙම නැහැ. කවුරු පූජා කරපු නිසා ඔක්කොම වළඳන්න ඕන කියලා නීතියක් නැහැ. පත්‍යාපත්‍ය වර්තමානයේ වුණත් එහෙම තමයි. ශ්‍රද්ධාව වැඩිකමට ව්‍යංජන පිළිගන්නවම ව්‍යංජන වතවලට වඩා ව්‍යංජන හම්බ වෙනවා. නමුත් සාමාන්‍යයෙන් විනයවල පවතින්නේ වතට ගැලපෙන 4න් එකක ව්‍යංජන අරන් වළඳන්නේ කියලා. එහෙම නැත්නම් අර මිරිස් තෙල් වැඩියෙන් කැවුනහම ගැස්ට්‍රයිටිස් කියන රෝගෙට එනවා. ඒ නිසා ඒක අතවහ ප්‍රතික්ෂේප කරන්න හෝ නැත්නම් ඉතුරු කරලා වළඳන්න හෝ අයිතියක් තියෙනවා. අදාළ ප්‍රමාණය ඒ ශාරීරික සෞඛ්‍ය ගැන හිතක හිමේ සැලකිලිමත් වෙන විට. දෙවෙනි ප්‍රශ්නය ස්වාමින් වහන්සේ සීලෙහි පරිපූර්ණකාරී බව පහදා දෙන්න. පරිපූර්ණකාරී කියන වචනෙන් මොකක්ද දන්නේ? පිරිපුන් බවද මේ අහන්නේ කියන එක පිළිබඳව. සීලය පිළිබඳව විස්තරයක් කරන්නම්. එතකොට හරියනවා. සීලය තියෙනවා පෘථග්ජන පුද්ගලයන් සඳහා ශික්ෂාපද සංවරය කියලා එකක්. එතකොට ඒක ශික්ෂාපද කීම නම් නෙවෙයි. ඒ ශික්ෂාපදයට අයිති දේවලින් වැළකීම නැත්නම් විරතිය. සතුන් සතුන් මරන්නේ නැහැ කීම නෙවෙයි. මත්පැන් බිබී මත්පැන් බොන්නේ නැහැ කියන එක නෙවෙයි. ඒ වගේ ඒවා නොකිරීමට තමයි සීලය කියන්නේ. සීලය තුළ කායික වාචික මානසික සංවරයක් ඇති වෙනවා. ඒ සීලය තමයි කෙනෙකුගේ අනාගත ප්‍රතිසන්දිය තීරණය කරන්නේ සුනකින් අතරද මිනිසුන් අතරද කියන කාරණාව. සීලේ පහළට වැටුනහම මනුස්සකම අහිමි වේවි. ඒ වගේම දානය තමයි තීරණය කරන්නේ උපදින ස්ථානයේ සිව්පස්සේ ලැබෙන්නේ කොහොමද කියන එක පිළිබඳව. දාන සීල භාවනා කියන කාරණා තුන පුණ්‍යක්‍රියා වුණාම ඒක මෙලොව වශයෙන් සහ පරලොව වශයෙන් සත්වයකට විපාක දෙන කාරණා වශයෙන් තේරුම් ගන්න වෙනවා. ඒකට ගැඹුරු ධර්මයක් ඕනේ නැහැ.
ශික්ෂාපද සංවරය කියලා අපි කතා කරන්නේ. ඒ හරි වැරදි තේරුම් අරගෙන ඒකෙන් දුක් විපාක දෙනවා මේ සිල් කැඩුවොත් කියලා තේරෙනවා නම් ඉන් වැලකී යහපත් ක්‍රියාකාරකම් වල යෙදෙන එකට තමයි සීලය කියන්නේ. පංච සීලය, අට සීලය, දස සීලය, උපසම්පදා සීලය ආදී කොට ඇති ඕනම එකක්. මේකට පෘථග්ජන භාවය තුළ තියෙනා වූ සීලයේ සීමාව. නමුත් ත්‍රිපිටකයේ කියනකොට හම්බ වෙනවා තව වචනයක් අරියකාන්ත සීල කියලා. අරියකාන්ත සීල කියන එකට ওই ශික්ෂාපද එකක්වත් නැහැ. ආර්යයන් කැමති සීලය කියන එකෙන් තේරුම. ආර්යයන් කියන්නේ සෝවාන් පුද්ගලයෝ. සෝවාන් පුද්ගලයෝ මොකද කරන්නේ? සකෘදාගාමි, අනාගාමි, අරිහත් වෙන්න මහන්සි වෙනවා. අන්නේ මහන්සි වීමේදී මොනවද තුනී වෙන්න ඕන වෙන්නේ? එතන තියෙන සීලයක් ඔය පෙන්වන්නේ. ඉන්ද්‍රියකාන්ත සීලය කියලා. ඒකට ශික්ෂාපද නැහැ. ඒකට ක්‍රියාත්මක වෙන්නේ වර්තමාන මොහොත ස්කන්ධ පංචකයක් වශයෙන්නේ. ස්කන්ධ පංචකේ ආත්ම කොට ගැනීමෙන් කෙලෙස් නැසෙන්නේ, අනාත්ම කොට ගැනීමෙන් අනාගත සසරක් හැදෙන්නේ නැති වෙන අවසන් වෙන්නේ. ඒ සඳහා සිල්වත් වෙන්න වෙනවා. එතකොට ඒක තමයි මේ ස්කන්ධ පංචකේ අනිදුක්ඛ අනාත්ම වශයෙන් බැලීමේ සීලය තමයි ඒ පෙන්වන්නේ. ඒක අර්ථයකින් ගත්තොත් තවත් වචන වලින් ගත්ත හැකි අපිට ඒක. ඒ නිසා එතනින් එහා පැත්තට ක්ලේශයන් ප්‍රහීන කිරීම සඳහා පාවිච්චි කරන මේ සංවරය පුද්ගලයෙක් වශයෙන් ලබන සංවරය නෙමෙයි. අපි පුද්ගල සංවරය කියලා මේකට කතා කරනවා, අරකට කතා කරනවා ඊට වඩා ගැඹුරු අර්ථයක් ධර්ම විනය කියලා. මේක ශික්ෂාපද විනය, අරක ධර්ම විනය. ශික්ෂාපද විනය පියවරක් පමණයි, ප්‍රාථමික පියවරක්. ඒ ඔස්සේ යමින් ධර්ම විනයට එන්න ඕන. ධර්ම විනයේ තියෙන සීලය ඊට පස්සේ ඒ සීලය කියන්නේ සංගමය කියන එකනේ. එතකොට මමත්වයෙන් නොගෙන සංවරයටපත් වීම තුළ කේස ප්‍රහීන වෙන්නා වූ ගමන යනකොට ඒ ආර්යයන් කැමති සීලයයි. මේක තමයි පැහැදිලි කරන්න තියෙන්නේ මේ සිල් කියන කාරණාව සම්බන්ධයෙන්. තවත් මහත්මයක් මේ වගේ ප්‍රශ්නයක් අහනවා. මම මේකට පෙරත් මේක සම්බන්ධයෙන් පිළිතුරු දීලා තියෙනවා. නමුත් මේක පැහැදිලි කරන එක වටිනවා තවදුරටත්. මොකද මේ වැරදි ආකල්පයේ සමාජයේ ඉන්න බව මට පෙනෙන නිසා. කාය වචී මනෝ සංකාර තුන සබ්බේ සංකාරා නොවන හැටි කරුණාවෙන් පහදා දෙන්න. මොකද භෞතික භාවයක් නොතිබුණ ඇතැමුන්ගේ කරුණු පැහැදිලි කිරීම තුළ සමාජයේ කාය වචී මනෝ සංකාර සබ්බේ සංකාර වශයෙන් ඉගෙන ගත්ත පාඩම් කරගත්තා. විභාගයට ඉලිලා පාස් වෙන්නත් ගැලපෙනවා. නමුත් මේක බුදුන් වහන්සේට ගලපලා බලන්න ඕන. එහෙම නැත්නම් බුදුන් වහන්සේ වදාළ සංයුත්ත නිකායේ පරිවංශන සූත්‍රයට සරියුත් මහ රහතන් වහන්සේ වදාළ දීඝනිකායේ සංගීති සූත්‍රයට ගැලපෙනවද කියලා බලන්න ඕන. බුදුන් වහන්සේ අවුරුදු 35 සිට 80 දක්වා කාය වචී මනෝ සංකාර පාවිච්චි කළා. නමුත් බුදුන් වහන්සේ උදාන වාක්‍ය දේශනා කර වදාළනවා විසංකාර ගතං චිත්තං තණ්හානං කය මජ්ජගා. ඒ ගතං චිත්තං කියන්නේ ගත සිත නෙමේ, සිත සංකාරගත වීමෙන් මිදුණ අවුරුදු 35 දී. එහෙනම් එතනින් එහා පැත්තට කාය වචී මනෝ සංකාර සිද්ධ වෙන නිසා ඒවෙන් මිදලා නැහැ නේ බුදුන් වහන්සේ. නමුත් උන්වහන්සේට පුඤ්ඤ පාප පහින කියන්න පුළුවන් නේ. දැන් ඔය රහතන් වහන්සේට නමක් පුඤ්ඤ පාප පහින, පින් සිදුවීම, පව් සිදුවීම දෙකම අතහැර දැමූ කියන එක. හොඳ දේවල් කරන එක අතහැර දැමූ කියන එක නෙමෙයි මේකෙන් පෙන්වන්නේ. එතකොට එහෙමනම් සත්‍යයේ සසර ගමන ගෙනත් දෙන්නේ කාය වචී මනෝ සංකාර වලින් නෙවෙයි, අපුඤ්ඤාභි සංකාරයෙන්, පුඤ්ඤාභි සංකාරයෙන්, ආනිජ්ජාභි සංකාරයෙන්. ඒ නිසා තමයි අවිද්‍යාවගතෝ යම් බික්කවේ පුරුෂ පුද්ගලෝ යම් කිසි පුරුෂයෙක් අවිද්‍යාව තුළ අපුඤ්ඤාභි සංකාරය, පුඤ්ඤාභි සංකාරය, ආනිජ්ජාභි සංකාරය රැස් කරයිද සිත ඒ අනුව උපගත වෙලා පැත්තට හැරිලා යනවා. ඉතින් මේ සිද්ධිය පැහැදිලි කරන සරියුත් මහ රහතන් වහන්සේත් අபிසංකාර જાති තුනයි තියෙන්නේ. අභි කියන වචනයක් එනවා. පුඤ්ඤාභි, අපුඤ්ඤාභි, ආනිජ්ජාභි කියලා තියෙනවා. ඒ නිසා කාය වචී මනෝ සංකාර ගත්තොත් බුදුන් වහන්සේගේ බුද්ධත්වය ඔප්පු කරන්න බෑ. ජීවිත අවසානයේ දක්වා කාය වචී මනෝ සංකාර තිබිලා තියෙනවා. ඒවා සංසිඳවන්න බෑනේ කෙනෙකුට ජීවත් වෙනකොට. නමුත් උන්වහන්සේගේ සසර උපදින හේතු සංසිඳුණත් අවුරුදු 45 දී නිසා ඒ සබ්බේ සංකාරා. සංසිඳුනේ පුඤ්ඤාභි, අපුඤ්ඤාභි, ආනිජ්ජාභි සංකාර. ඒක තමයි විසංකාරගතං චිත්තං කියන පදයෙන් පෙන්වන්නේ. නිසා අபிසංකාර පදයේ තේරුම මේ ජීවිතයේ කියන අර්ථය නෙමෙයි. අනාගත මෙලොව වශයෙන් හෝ පරලොව වශයෙන් අනාගත විපාකයක් උපදවන රැස් කරන හේතු අபிසංකාර. ඒ අර්ථය තුල කාය වචී මනෝ සංකාර සබ්බේ සංකාර වෙන්න බෑ. ඒක නොගැඹුරු නොදියුණු ප්‍රකාශයක්. මේ தත්ත්වය තේරුම් ගන්න. අනුගමනය කරන්න මේක තේරුම් ගන්න. ලියන්න නම් ඉතින් මොනවා ලියවත් කමක් නැහැ උගන්ලා තියෙන වචනයක්. ඒ බුදුන් වහන්සේ සම්බන්ධයෙන් මේක හොයා බැලීමේදී පැහැදිලි වෙනවා. සංකාරගතං චිත්තං කියන පදේ උදාන ඇනුවේ අවුරුදු 80 දී නෙමෙයි 35 දී. ඒ උදානේ එහෙමනම් සිත සංකාරගත වීම මුදවා ගැනීම කියලා තියෙනවා. එහෙනම් ඒ කියන්නේ ওই තුنين කියන එක තේරුම් ගන්න ප්‍රමාවත් කරුණු තියෙනවා කියලායි මම කල්පනා කරන්නේ. මහත්මයෙක් මේ වගේ ප්‍රශ්නයක් අහනවා.
සත්‍ය පුද්ගලයෙක් නැහැ කියන්නේ අතීතයේ ඉඳන් පැමිණෙන්නෙත් නැති අනාගතයට යන්නෙත් නැති අරමුණක් හඳුනා ගැනීම සඳහා වර්තමානයේ හටගන්නා සිතක ක්‍රියාකාරීත්වය පමණක් සිද්ධ වන නිසාද අපිට පණ තියනවා කියලා කියන්නේ මේ ක්‍රියාකාරීත්වය නේද? පණ තියනවා කියන එක ගස්වලටත් තියෙන එකක්. හැදෙන්නේ වැඩෙන්නේ එකනේ. ඒ කයට ලැබෙන ජීව ශක්තියක් නිසා පණ තියෙනවා. නමුත් කය ශාකයකට නැති දේ තමයි චෛසික විඥාන හඳුනා ගැනීමේ සිත. එතකොට ඒක තමයි මේ කය පවත්වන්න පහළ වෙන්නා වූ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන චෛසිකයේ ප්‍රභේදය. එතකොට සත්‍ය පුද්ගලයෙක් නෑ කියන එකේ තේරුම ඊට වඩා ගැඹුරු කාරණයක්. දැන් සම්මත වශයෙන් ගත් කල අම්මා තාත්තා ආදී වශයෙන් සතෙක් අපට පේනවා. බුදුන් වහන්සේත් සත්වයා පව් කරලා පින් කරලා පරලෝ යනවා කියලා පැහැදිලි කරලා දාරනවා. නමුත් එක එක පුද්ගලයාට අයිති කාටවත් නැති කරන්න බැරි නියත ආත්මයක් නෑ කියන එක මේකෙන් පෙන්වන්නේ. වෙනත් ආගම් වල ආත්මය සදාකාලික ස්වර්ගයට නිරේට යන්නේ. නමුත් බුදු සමය උගන්වන පුනර්භවයේදී කය යන්නේ නෑ කොහාටවත්. එතකොට ඒ වුණාට පව හෝ පින හෝ ධානය අනාගතය හදලා දෙනවා. එතකොට පව හෝ පින හෝ ධානයෙන් අදාළ ආකාරයට මේ සත්‍යය පරලෝ නොගියට ඊට අදාළ සත්ව ස්වභාවයක් නැත්නම් මෞකසක හෝ වෙනත් තැනක ප්‍රතිසන්දියක් ලබා දෙනවා. එතකොට ඒක අපි අතින් සිදුවෙන වරදක් නිසා සසරේ පැවැත්ම. සංසාරේම බුදුන්ට නැත්තම් සත්‍යයට එරෙහිම තුළ අපි පවත්වා ගන්න යන දෙයක්. එතකොට මේකෙදි මේ ජීවිතයේදී මේක තේරුම් නොගත්තොත් මේ ස්කන්ධ පංචකයේ ආත්මය තුළ දෙවියන් අතරට හෝ ප්‍රේතයින් අතරට හෝ මවලොවට ගිහින් හෝ මේකේ ප්‍රශ්නේ විසඳ ගන්න බෑ ආපහු. මොකද ඒක කරන්න පුළුවන් මනුස්සයින්ට. ඒ නිසා මිනිසත් බව ලැබූ මොහොතේදී මනුස්ස පටිලාභෝච සද්දම්මස්සත් දේශනා තේරුම් අරගෙන ඒ භව ගමන හදන එක නවත්තන්න පුළුවන්කමක් තිබෙනවා. එතකොට එහෙමනම් මේ සසර ගමන ගෙනත් දෙන්නේ සත්වයක් යනවා නෙමෙයි ක්ලේශ ධර්මයන්. ක්ලේශ ධර්මයන්ගේ හේතු ඉතුරු වීමේ අනාගතය තමයි පව් විපාක පින් විපාක ධාන විපාක කියලා සංසාරය කියලා කියන්නේ. එතෙක්කල් සත්වයක් වශයෙන් අරවා විඳින්න යන්න වෙනවා. නමුත් පුඤ්ඤ පාප පහිනස්ස කියන තැනට එනකොට මේ අනාගතය හදන හේතු අතහැරලා දානකොට එතකොට දැනටත් සිද්ධ වෙන ජීවිත අවසානයේ මරණයටපත් වෙන කෙනෙක් ඕන කෙනෙක් කය අතහැරෙනවා. නමුත් කය අතහැරුණාට සිතට ගත්තා උපාදානය අතහරින්න බැරි නිසා පැවැත්මක් සිද්ධ වෙනවා. එහෙනම් උපාදානයේ තුල තමයි සතෙක් ඉන්නේ. මතක තියාගන්න. උපාදානෙන් මිදීම තුළ තමයි නිස්සත්ත්ව නිජ්ජීව ශුන්‍යව බවට පත් වෙන්නේ. ඒ නිසා සම්මත වශයෙන් සතෙක් නෑ නෙමෙයි ඉන්නවා. නමුත් පරමාර්ථ වශයෙන් ගත් කල වෙන් කරන්න බැරි, නැති කරන්න බැරි ආත්මයක් සතෙක් නැති නිසා තමයි සතර ගමන කෙලවරක් තියෙන්නේ. තියෙනවා නම් කෙලවර කරන්න බෑ කාටවත්. බුදුන් වහන්සේටත් බෑ ඒක. ඒ නිසා මේක මව්පියන්ගෙන් හැදෙනවා සත්‍යයක් එකතු වෙන්නේ. අපේ සිතත් වෙනවන ජීවිත අවසානයේ දක්වා ජීවත් වෙන්න වෙනවා. එතනින් කෙලවර වෙනවා. නමුත් සිතින් අල්ලාගත්ත කාරණා නිසා එතනින් කෙලවර නැහැ, අනාගතයටත් හැදෙනවා. ඒ අල්ලාගත්ත කාරණා අතහැරියොත් එහෙම නැති වෙන දෙයක්වත් නැහැ. නමුත් සුන්දර තත්ත්වයක් තියෙනවා. ඒකට ආරම්භයක් හෝ අවසානයක්, මුලක් හෝ අගක්, ලොකු හෝ කුඩා මේ වචන වලංගු නැහැ. ඒ නිසා ඒ தත්ත්වය තේරුම් ගත්තාම අපි තමයි මේ සත්ව සංඥාවෙන් අරගෙන රස උපාදානස්සකෝ අහං වච්ච උත්පත්තිම් පඤ්ඤාපේමි කියන වචනට අනුව උපාදාන සහිත බැවින් උත්පත්ති හමු වෙනවා. ඒ උපාදාන සහිත වීමෙන් උපාදාන රහිත වෙන්නට දෙවියන්ට හරි බ්‍රහ්මයින්ට හරි ප්‍රේතයින්ට හරි බෑ. ඒවා තේරුම් යන්නේ මිනිස්සුින්ද මිනිස්සු උත්සාහයෙන් එක කරන්න වෙනවා. අනේ ඒ தත්ත්වය තේරුම් ගන්න පුළුවන්කම තමයි මිනිසත් බව සමග සදහම් හමුවීම කියලා කියන්නේ. එතකොට එයා ඒ සඳහා උත්සාහ කරන්න වෙනවා. නැත්තම් ආයෙත් සංසාරේ රවුමක් ඇවිදලා කවුරු හරි ආපු දවසක තමයි ආයෙත් බුදුවරයෙක් හමුනොත් සදහම් හමුනොත් උත්සාහ කරන්න වෙන්නේ. ඉතින් ඒ සතර ගමන කොතරම් දිගුද කියලා අපට කියන්න තේරෙන්නේ නැහැ. අනන්ත සංසාරයේ කියන එකේ තේරුම ඒකයි. නිසා සම්මත මට්ටමින් අම්මා තාත්තා වශයෙන් හරි සත්වයක් වශයෙන් කතා කරනවා. නමුත් මේක හේතුඵල න්‍යායක්. පව් හේතු, පින් හේතු, ධාන හේතු ඉවරනකොට සත්ව ඵලය නැතුව යනවා. බුදුරජාණන් වහන්සේට රාතන් වහන්සේලාට සත්තු කියන්නේ නැහැ. සත්තු තියෙන්නේ කෙලෙස් මත තමයි. තේරුම් ගන්න ඕන කාරණාව. තවත් මහත්මයෙක් සිතට එන සිතුවිල්ල දකින ආකාරය සහ මිදෙන ආකාරය පහදා දෙන්න.
ගැඹුරු කාරණයක් මේක. මිදෙන්න කියන්නේ සිතුවිල්ලෙන් මිදෙන්න ඕන නෑ. සිතුවිල්ල ජීවිතේ පාවිච්චි කරන්න ඕන. සිතුවිල්ලට අයිති උරුමයක් තියෙනවා. අවශ්‍ය කර්තව්‍ය කරලා නැති වී යන්නට ඕන. ස්වභාවයෙන්ම සිතේ ස්වභාවය ලහු පරිවර්තන. මේකට එරෙහි වැඩක් අපි කරනවා. අන්න ඒකට තමයි සිතුවිල්ල හටගෙන නැතෙන කාලය තුල අපි එකෙන් එක්කලා ඇලෙනවා. ඇලෙනවා නැත්තම් ගැටෙනවා. ඇලෙනවා සමග මුලා වීම එනවා, ගැටීම සමග මුලා වීම එනවා. එතකොට කියනවා ලෝභ මොහ නැත්තම් ද්වේෂ මොහ. ඒකෙන් මිදෙනවා වරුණාම සිතුවිලි මිදෙන්න ඕන කමක් නැහැ. එතකොට ඒක තමයි අපිට සසර හදන්නේ. සිතුවිලි නෙමෙයි සසර හදන්නේ. අවසන් වෙන්න නොදී අනාගත ඵලයක් උපදින්නට හේතු කර්ම බීජ රැස් කිරීම. කර්ම බීජ රැස් වෙන්නේ උපාදානයේ. අර සිතුවිලි හටගෙන නැතන කාලය තුල උපාදානයේ නම් වූ වරද කිරීම තුලින්. එහෙනම් අපට අවශ්‍ය වන කාරණේ මොකද්ද? වර්තමාන මොහොත පාවිච්චි කරන්න ඕන උපාදානයෙන් මිදීම සඳහා. සංසාරේ වර්තමාන මොහොත උපාදානය කරගෙන තමයි සත්‍යය සසර ඇවිදින්නේ. බුදුවරයෙක් හමු වෙනතුරු ධර්මයේ තේරෙනතුරු පව හෝ පින හෝ ධානයේ උපාදානය තුල තමයි සසර කියලා කියන්නේ. ඒ උපාදානෙන් මිදෙන්න ජීවිතේ පාවිච්චි කරන්න බෑ. ජීවිතය තුල මේ මොහොත පාවිච්චි කරන්න ඕන. මේ මොහොත තමන් ඉන්න තැනක. මේ මොහොත ඇසෙන් කනෙන් නාසෙන් දිවෙන් කයින් ඕන දෙයකදී. එතකොට එතරම් කරන්න ඕන කාරණාව එහෙමනම් සිතුවිලි අනාගත ඵලයක් උපදින හේතුවක් ඉතුරු නොකර අවසන් කිරීම බුදු සමයේ පෙන්වන භාවනාවයි නැත්නම් බුදු සමයේ පෙන්වන අනිත්‍යයි. සිතුවිලි වලට ඇලී ගැටි අවසන් කිරීමේදී අනිත්‍ය දේ නිත්‍යකට ගන්න නිසා දුක් ගෙනත් දෙනවා. අනිත්‍ය නිසා දුකයි නෙමෙයි අනිත්‍ය දේ නිත්‍යකට ගත්ත අයට දුකයි. අනිත්‍ය නිසා දුක නම් බුදුරජාණන් වහන්සේ අවුරුදු 35 ඉඳලා 80 දක්වාම හැම ස්කන්ධ පංචකයක්ම අනිත් දුක්ඛානාත්මයි. එහෙනම් උන්වහන්සේ අනිත්‍ය නිසා දුක නම් ඉස්සරට වඩා දුකසේ ඉන්න ඕනනේ. ඒක තේරුම් ගන්න ඕනේ. ඒ නිසා මේ වචනවල අර්ථ සිංහලට විග්‍රහ කිරීමේදී අපි මේ ආර්ය සත්‍ය ඉක්මවා ගිහින් වෙනත් වැරදි අර්ථයක් හදාන තියෙනවා බුදුන් වහන්සේටවත් ගලපන්න බෑ ඊට පස්සේ ඒවා. ඒක තේරුම් ගත්තාම ඒ නිසා මේ සත්වයාට සසර හැදෙන්නේ හෝ දුක් ගෙනත් දෙන්නේ අනිත්‍ය නිසා නෙමෙයි අනිත්‍ය දේ නිත්‍ය කොට ගැනීම නිසා. අනිත්‍ය පිළිගත්තොත් අනිත්‍ය පිළිගැනීමම සෝවාන් වීම කියලා පෙන්වලත් තිබෙනවා. ඊට පස්සේ අනිත් දුක්ඛානාසයෙන් බැලීම තුළ සිතවිලි නවත්තන්නේ. සිතවිලි වල අර සසර හදන එකෙන් නිදහස් වෙන්න පුළුවන්කමක් තියෙනවා. මේ සඳහා මිනිත්තුවක දෙකක උත්තරයක් ගැලපෙන්නේ නැහැ, ප්‍රමාණවත් වෙන්නේ නැහැ. අපේ ධර්මදේශනා මාධ්‍යවල වන තරම් තිබෙනවා. අරන් තේරුම් අරගන්න. මට මේ ඊපෙරේදා කෙනෙක් කතා කරලා කිව්වා බණ කාලයක් තිස්සේ ඇහුවා කිව්වා ඒ වුණාට මේ මෑතදී කිව්වා 1000ක් විතර දැන් බණ අහලා මගේ බණ. දැන් කිව්වා මේ කර්මක්ෂය කිරීමේ කර්මය කරන හැටි තේරුණේ. අන්න එහෙම ඒක තේරෙන්න ඕන. මම කියනවා මේකට මේ සිදුවෙමින් පවතින දෙයක් තියෙනවා පෘථග්ජනයින් ගාව ආපහු අලුතෙන් වියයුත්තක් තියෙනවා. සිදුවීම් පවතින දෙයට කියනවා අනුසෝතගාමී කියලා වියයුත්තට කියනවා පටිසෝතගාමී. මේක රේල් පීල්ල මාරු වෙනවා වගේ මධ්‍යස්ථානයකදී දුම්රිය පොලකදී දුම්රිය මාරු වෙන වෙනත් පීල්ලකට. ඒ වගේ මේ පටිසෝතගාමීත්වය ආරම්භ වෙලා ඒක අනුගමනය කරන්න ඕන. ඒක තමයි සෝවාන්සේ රහත් දක්වා තියෙන ක්‍රියාකාරීත්වය කියන එක තේරුම් ගන්න ඕන. නිසා තේරුම් අරගන්න උත්සාහ කරන්න. ප්‍රශ්න දෙකක් එකට තියෙනවා මෙන්න මෙහෙම දෙන්නෙකුගේ වෙන්නේ නැති. හිතේ පැවැත්ම නැති කිරීම නිවනද? ප්‍රත්‍යක්ෂ වශයෙන් දකින්නතුරු පෘථග්ජනයාට නිවන්ද දිට්ඨියක් යයි සිතේ පහදා දෙන්න. ඔව් ඒ කතාවේ ඇත්තක් තියෙනවා. සිතේ පැවැත්ම නැති කිරීම නෙවෙයි. දැන් බුදුන් වහන්සේ අවුරුදු 35 ඉඳලා 80 දක්වා සිතේ පැවැත්ම නවත්තලා හිටියද? කයක් තියෙන නිසා සිතේ පවත්තන්න ඕන. නිවන තිබුණ නැද්ද එහෙනම්? සිතේ පැවැත්ම නැති කිරීම නිර්මාණය කියන එක නෙමෙයි පෙන්වන්නේ ලෝභක්ඛය දේසක්ඛය මොහක්ඛය නිබ්බාන. ඒ ලෝභ දේශ මොහ තමයි දුක් ගෙනත් දෙන්නේ. ඒව නැත්තම් සිතේ පැවැත්මක් නිවීම තියෙනවා. ඒක තේරුම් ගන්න වෙනවා. එතකොට සිතේ පැවතීම අනාගතයට පවතින්නේ අනාගතයට පැවැත්ම නිර්මාණය වෙන්නේ අපි විසින් කරන වරදක් නිසා අපි අනාගත ඵලයක් උපදින්න හේතුව තියලා සිත අවසන් කරනවා. ඒක අපි අතින් සිදුවෙන වරදක් බව අපි තේරුම් ගන්න වෙනවා. ඒ අනාගතයට ඵලයක් උපදින්න හේතු නොතබා අවසන් කරන්න පටන් ගන්න ඕනේ. ඒක තමයි බුදුන් වහන්සේ පවරපු රාජකාරිය අප්‍රමාදය කියන්නේ. සසරක් හදන්න නැතුව ඉන්න වෙනවා. එතකොට කොහොමද ජීවිතයේ අවසානයේට කයක් අතහැරෙනවානේ. බුදුනත් නැතත් මිනිස්සුන්ට කයක් අතහැරෙනවා සල්ලි වල අතහැරෙනවා.
නමුත් සිතේ පැවැත්ම අල්ලා ගැනීම තුළ අතහරින්න බැරුව පැවැත්මකට අහු වෙලා යනවා. ස්වභාවයෙන් අතහැරෙන බාහිර දේවල් එක්කලා සිතේ පැවැත්මත් අතහැරලා දාන්න පුළුවන් නම් අපිට ඒක අපි හිතපුරු කරගන්න ඕන කාරණයක්. එතකොට ඒක ජීවිතේ කරගත්තන් පස්සේ අමුතු තැනක් හමු වේවි. අපි හොයනවට වඩා. ඒ පිළිබඳ වචනින් කියලා කියන්න බෑ අසංකත කියන වචනයක් පාවිච්චි කරලා තියෙන එක තේරුම් ගන්න ඕන කෙනෙක් එහෙම තත්වයක් තිබෙන බව. මේ ප්‍රත්‍යක්ෂ වශයෙන් දකින්නතුරු පෘථග්ජනයාට නිවන්ද දිට්ඨියක් බලන්න දෙයක් නැහැ සම්බන්ධයෙන්. නිවන විතරක් නෙවෙයි. තව එහාට පැහැදිලි කර හැකි එක. දැන් වර්තමාන සමාජය ගන්න. භාවනා කරන්න ගින් සමාධියක් හදා ගන්නවා. මේ සමාධිය නිවන කියලා හිතන අය කොච්චර ඉන්නවද? මේක සෝවාන් වීම කියලා හිතන අය කොච්චර ඉන්නවද? ඒක ඕනේ නෑ දෙවියන් හිතන්නේ දෙවියන් ඉන්නේ නිවනේ කියලා. ඒ නිසානේ පුඤ්ඤානිකෛරාද සුඛාවහණී ඊට එහා දෙයක් පෙන්වන්න පේන්නේ නැත්තේ දෙවියන්ට. රූපී අරූපී ධානය ලබා ගත්ත අය හිතන්නේ ඒක නිවන කියලා. ආයතන බව දන්නේ නැහැ. ආයතන නිසා මොකද නේ උන්ට ඉන් පරලෝකස් තැන්වල ඉන්න උනේ නිවිනවන නිසා. ඒ නිසා මේ දිනු කරගත්ත නුවණක් තියෙන මේ කියන්නේ ප්‍රඥාව දිනු නුවණක් දිනු කරගත්ත මේ ධානලාභීන්ටත් ඒක නිවන කියලා රැවටෙන නිසා පෘථග්ජනයට තේ සාන්තියක් සමාධියක් හම්බ වුණාම ඔය මෑතදී පොත්පත් ලියපු සමහර අය මට දැන් සත්‍ය අවබෝධ වුණා කියලා තියෙනවා යම් යම් අවස්ථාවල. හැබැයි පස්සේ කියනවා මම රැවටිලා හිටියේ කියලා. ඒ නිසා මේ ගමන් මගේ උගුල් තියෙනවා. උගුල් කියන්නේ රවට්ටන තැන් කියන එක. ඒ නිසා ඒක ආර්ය පුද්ගලයෙක් තේරුම් ගැනීමේදී අනුමාන ඥාණයෙන් මේ ගමන යනවා වරුණාම කල්තියා කවුරු හරි කිව්ව පමණින් සිත සංසන්නුලා කෙලෙස් යටපත් වූ පමණින් ලැබෙන සැනසීම ඒ පිළිබඳව ටිකක් අවබෝධයෙන් ඉන්න. මේක එකක් නෙමෙයි දෙකක්. ඒ දෙකක් කියන පදේ මේ සමාජයට විවරණය වෙලා නැහැ. ඒක තමයි විශේෂයෙන් වැදගත් වෙන්න ඕන කාරණාව. අපිට ඉන්ද්‍රිය ගෝචර සැපත නම් තේරෙන්න ඕන gedara විඳින හින්දා. නමුත් කැලේට ගිහින් ආය විඳපු සැපත ඔබට තේරෙන්නේ නැහනේ. නමුත් එදා බුදුන් වහන්සේගේ ධර්මයෙන් නැතුව කැලේට ගිහින් සැපතක් හොයාගත්ත පිරිසක් හිටියා. ඒ සැපතේ ස්වභාවය සම්බන්ධයෙන් මහා කච්චායන මහරහතන් වහන්සේ අපට තරුතරක් ඉදිරිපත් කරලා තියෙනවා. ධානානි විරාගානි තානි ද්විදානි කියලා. මෙන්න මේක විස්තර වෙන්නේ නැහැනේ මේ සමාජයේ. ඒ කියන්නේ මේ අරමුණු එන්නේ නැතුව සංසුන් බවකටපත් වෙලා අරමුණක ඉන්න පුළුවනි. නමුත් ඒකේ ඒ අරමුණ තුල ඉන්නකොට කෙලස් යට නැතිවීම තුලින් තියෙන සංසුන් බවකුත් තියෙනවා. කෙලස් යටපත් වීම තුල සංසුන් බවකුත් තියෙනවා. දැන් නීවරණ යටපත් වෙලානේ ධානය ලබා ගන්න ලෞකික ධානලාභීන්. ඒ නිසා තානි ඒවා ද්විදානි දෙකයි. ඒ ධානයේ ආකාර දෙකක් කරපෙන්නන්නේ. ඒක පෙන්වනවා ධර්මයෙන් යන පාරට පෙන්වනවා බොජ්ජංග සම්පයුක්තානිච කියලා. ධර්මයෙන් නැතුව යන පාරට කියනවා බොජ්ජංග විප්‍රයුක්තානිච කියලා. නමුත් සංසුන් බවක් තියෙනවා. බොජ්ජංග විප්‍රයුක්තානිච බාහිරකානි. අන්න ඒ සෝවාන් කියලා හිතුවට හරියන්නේ නැහැ. සෝවාන් නැහැ. ඒක සසුනෙන් පරිබාහිරයි. බුදුන් වහන්සේ කියන්නේෙන් පරිබාහිර ධානයක් තියෙනවා. ආකාසානංචයතන විඥානංචයතන අකින්චඤ්ඤායතන නේව සංඥානා සංඥායතන කියලා පෙන්වන පැත්තක් පෙන්වන්නේ කාම රූප රූපවත්‍රේ ගමනක. නමුත් බොජ්ජංග සම්පයුක්තානිච ආර්ය පුද්ගලානි. එහෙනම් ආර්ය පුද්ගලයන්ගේ තියෙන ආව සංසුන් බව ඒක බොජ්ජංග සහිතයි. ඒක නික්ලේශී. ඒක වැටෙන්නේ නැහැ. අන්න මේ පද දෙකේ වෙනස මේ සමාජයට පැහැදිලි වෙලා නැහැ. ඒ නිසා බහුතරයක් අය කාමයේ යටපත් කරගත්තට අතකිලමතාන යෝගින් යන පාරේ ගිය සංසුන් සමාධියක් හදාගෙන ඒවා සෝවන් ඵලය නැත්තම් කෙලෙස් නැතුව කියලා හරි වරද්දන ඉන්නවා. ඒ ඔබ තියෙන මේ ප්‍රශ්නේ හරි පෘථග්ජන පුද්ගලයින්ට එතකොට ඒක නිවන කියලා හිතාගත්තාම ඒකත් දිට්ඨියක් තමයි. දිට්ඨි කියන එකේ තේරුම මොකක්ද බලන්නකෝ. Tamanට එන දේ මමත්වෙන් ගැනීමට දිට්ඨි කියන්නේ. Tamanට එන දේ එන්නේ ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් නම් ඒකට රූප වේදනා සංඥා සංකාර කියනවා. පස් දොරින් ආවේ නැත්නම් ඒකට සිතින් එනකොට මනෝ සංකාර කියලා කියනවා. රූප වේදනා සංඥා සංකාර පහට එන දේ මමත්වෙන් ගත්තාම සක්කාය දිට්ඨි. මේ සක්කාය දිට්ඨියෙන් බැඳෙන්න පවෙනුත් පුළුවන්, පිනෙනුත් පුළුවන්, ධානයෙනුත් පුළුවන්. ධානයෙන් බැඳෙනකොට ඒක සක්කාය දිට්ඨි කියන්නේ නැහැ. රූප රාග නැත්නම් අරූප රාග කියනවා. සංයෝජනවල. ඉතින් මේ දේවල් තේරුම් ගැනීම තමයි අවශ්‍ය වෙන්නේ. ඒ නිසා ඔබ මේ ඉදිරිපත් කරපු කාරණේ හරි. මහත්මෙක් මේ වගේ ප්‍රශ්නයක් ඉදිරිපත් කරනු ලබනවා. බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නයේ සරණ යාමට නම්
එම ගුණයන් තමා තුළ තරමක් දුරට හෝ ඇති කරගත යුතු බව දේශනාවක මා අසා ඇත. මේ පිළිබඳව ඔබ වහන්සේගේ අදහස් පැහැදිලි කරන්න. ඔව් ඉතින් අපි ළමා කාලේ ඉගෙන ගන්න බුද්ධ ආගමක්නේ. ඒකට ඔය ප්‍රත්‍යක්ෂ ප්‍රතිඵල ඕන නැහැ. පාඩම් නම් උත්තර ලියන්න පුළුවන්. නිවෙනින් එහා පැත්තටත් උත්තර ලියන්න පුළුවන් පාඩමෙන්. ඒකෙදි බුද්ධ කියන්නේ බුදුරජාණන් වහන්සේ, ධම්ම කියන්නේ වනපත, සංඝ කියන්නේ හාමුදුරුවෝ. මම ඒව සම්මත දරුවන් කියලා කියන්නේ නැහැ. බුදුන් වහන්සේගේ කියන්නේ මේ පවතින අත්දීප සූත්‍රවල තමන්ට තමන් සරණ කරගන්න කාගේවත් සරණ යන්න එපා, ධර්මයේ සරණ කරන්න කියලා. උන්වහන්සේ අවසානයේදී ප්‍රකාශ කරනවා කතං මේ සරණ අත්තනෝ, මම මට සරණ කරගත්තා. පහයෝ ගමිස්සාමි, ඔයාලා අතහැරලා මම යන්නේ. මම මට සරණ කරගත්තා. කතං මේ සරණ අත්තනෝ, මම සරණ කරගත්තා. නම තමන්ට තමන් සරණ කර ගැනීමක් තුළ තමයි මේ තෙරුවන් සරණ තියෙන්න ඕන. එවිට බුද්ධ පදයට පිළිමේ හෝ ශරීරය නෙමෙයි පැහැදිලි කරන්නේ. ඔය බුදු ගුණ මෙනෙහි කරනවා කියලා කතා කරන බුද්ධානුස්සති කියන වචනේ ගත්තාම බුදුරජාණන් වහන්සේ පිළිමේ හිතේ හදාගෙන මෙනෙහි කරන එක තමයි අපට උගන්වන්නේ අද. ඒකේට සිතුවිල්ලක් හදාගෙන තියෙන බුදුරජාණන් වහන්සේ කියලා පිළිමේ හදාගෙන. නමුත් බුද්ධ කියන වචනේ පැහැදිලි කරේ කොහොමද සංයුත්ත නිකාය තුල? පංචස්කන්ධයේ ආත්මය තුලට බුද්ධ කියන්න බෑ. පංචස්කන්ධයේ අනාත්මයෙන් එහා පැත්තට දකින්න දෙයක් බුද්ධ කියන්නේ අනාත්මයේදී. එතකොට ඒ බුද්ධ කියන தത്വෙදී ජාති ජරා ව්‍යාධි ශෝක මරණ වලින් නිදහස්. ඒක බුදුන් වහන්සේලාට එහෙමයි, රහතන් වහන්සේලාටත් එහෙමයි, පසේබුදුරුන්ටත් එහෙමයි. වෙනස පච්චේක බුද්ධ, අනුබුද්ධ කියන වචන. එම සසරේ ජීවත් වීම සිටියදීම සතර දුකින් මිදෙන තත්ත්වයක් මේ. ඒ පිළිබඳව තේරුම් ගන්න ඕන නැද්ද එතකොට? ඊට පස්සේ ඒ தත්ත්වයටපත් වෙන්නට අනුගමනීය ප්‍රතිපදාවක් තියෙනවා. අනුගමනීය ප්‍රතිපදාව ධර්මය. ධර්මයක සරණින් එක යන්නේ. කවුරු හරි කීවට කරන්නේ නැහැ. ඒකට යන්නේ බෝට්ටුවක සරණින්. අහසින් යන්නේ ගුවන් යානයක සරණින්. මේ ධර්මයක සරණ කියන කාරණාවේදී නිවීමට බාධා වශයෙන් පවතිනා වූ නීවරණ ධර්ම සියල්ල නැසෙන්න ඕන, ප්‍රහාණය වෙන්න ඕන. කෙලස් නැසෙන්න වෙනවා. කෙලස් නැසෙන්නේ ධර්මයක සරණින්. එතකොට ඒක තේරුම් ගත්ත පුද්ගලයාට තමයි ධර්මයේ සරණ කරගන්න පුළුවන් වෙන්නේ. අර දරුවෝ ධම්මං කරණං ගච්ඡාමි කියවට ඒක වචනයක් විතරයි. උන්ට යා මම දකින ආකාරයට පෘථග්ජන කාටවත් මේ සසර දුකින් මිදීම සඳහා අවශ්‍ය කරන්නා වූ ආර්ය සත්‍ය සෙරුවනේ ධර්මයේ සරණ නැහැ. ඒ ධර්මයේ සරණ යන්න ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ප්‍රශ්නයක් නැහැ. ධර්මයේ වැටහුණාම ඉන්හාට ධර්මයේ සරණ කරගන්න ඕන. ඒක ධර්මයේ සරණ කරගන්නා තමයි සෝවාන් සිට රහත් දක්වා පුද්ගලයා. පෘථග්ජන පුද්ගලයාට ඔය කියන සතර දුකින් මිදීම සඳහා අවශ්‍ය ධර්මයේ සරණ කිරීම පිළිබඳ අවබෝධයක් නැති එකමයි පෘථග්ජන කියන්නේ. ඔහුගේ හැම එකක්ම ආත්ම දෘෂ්ටිය. මේ ආත්ම දෘෂ්ටිය වෙනුවට අනාත්ම දර්ශනය සරණ කර ගැනීමක් පවතින්නේ. මේ මාසේ 30 වෙනිදා කොයි වෙලාවක හෝ ධර්ම දේශනාවක් විකාශ වෙනවා ප්‍රඥානාලිකාවේ. ඕනනම් අහන්න සෝබෙන්ති සූත්‍රය ආශ්‍රයෙන් සංඝයාගේ සරණ කියන්නේ මොකක්ද කියලා මම කියලා තියෙනවා. ඔය දැන් පසුගිය වෙසක් දවසේ ධර්මයේ ගැන කතා කළා, 23 වෙනිදා බුදුන් ගැන කතා කළා, 30 වෙනිදා ධර්මයේ සංඝ ගැන කතා කරනවා. අනේ එතකොට තේරෙවි සංඝ කියන්නේ කාගේවත් සරණ නෙමෙයි, Tamanගේම සංඝ ස්වභාවයක් කියන එක. අර ධර්මයේ හැසිරීම තුළ Tamanට ලැබෙනා වූ ශික්ෂණයකට නමක් ඒ. එතකොට වික්ෂුවත් වික්ෂුණියත් උපාසකත් උපාසිකත් සිව්පිරිසම මේ සංඝ භාවයේ හික්මෙන අය බවට පත් වෙනවා කියලා බුදුන් වහන්සේ වදාහරනවා. ඒක තිබෙන්නේ මෙහෙමයි. යතරෝමේ බික්කේ පුද්ගලා සංඝං සෝබෙන්ති. මහණෙනි පුද්ගලයා හතරෙනෙකුට සංඝයා හොබවන්නට පුළුවනි. මෙන්න මේ කරුණු හැමෝටම යුක්ත වෙන්න වෙනවා. බික්ඛු බික්ඛුණී උපාසක උපාසිකා ත්‍රිලක්ෂණය හෝ චතුස්සත්ත්‍ය හෝ පටිච්චසම්පාදේ නිරෝධය දැකීම හෝ තවත් ඉබඳු ධර්ම කාරණයක් තුලින් ඒ පිළිබඳව පැහැදිලි වීම වියත්තෝ විසරදෝ විනීතෝ බහුසුතෝ ධම්මදරෝ ධම්මානුධම පටිපන්නෝ මෙන්න මේ ටික තියෙනවා නම් තමන් ළඟ මේ සංඝ භාවය තිබෙනවා. අර අනුගමනීය ප්‍රතිපදාව යන්නාට මේ කියන්නේ. එතකොට ඒ නිසා ඔබ කිව්වත් වගේ මේ වචනින් කිව්වට හරියන්නේ නැහැ. ඒ ಗುಣ තමයි මේ ඇති වෙන්නේ. ඒ ಗುಣ ඇති වෙනවා ඊට පස්සේ අනුගමනය කරනකොට සම්පූර්ණ වෙනවා. 9 වෙනි ප්‍රශ්නයක් අංක 9 මේකේ තියෙන ආකාරයට සෝවාන් ඵලයටපත් වී සිටි විසාකාව දුකටපත් වූයේ කෙසේද? දුක මමගේ මගේ ආත්ම වශයෙන්
දැකීමක් විය නොහැකි නේද? පහදා දෙන්න. මේක ඉතින් බරපතල ප්‍රශ්නයක් නෙමෙයි. සෝවාන් පුද්ගලයා සම්පූර්ණයෙන් දුකින් මිදලා නැහැ. ඔහු දැන් දුකින් මිදීම ආරම්භ කරනවා. සකෘදාගාමී අනාගාමී අරිහත් වෙනකොට තමයි සම්පූර්ණ දුකින් මිදෙන්නේ. කල් උපන්න කුසල් දුරු කිරීම කියන එක කරන්න තියෙන ප්‍රතිපදාව. ඒ නිසා සෝවාන් වීම කියන වැරද්ද දැකීම යරුණාම තවදුරටත් උපන් අකුසල් නිසා තමන්ගේ හිතේ තිබෙනා වූ කාරණා නිසා හිතට එන දුක් උපේක්ෂාවෙන් දරාගෙන ප්‍රතික්‍රියා නොදක්වීම තුළින් සංසිඳවා ගන්න මහන්සි වෙන්න වෙනවා. ඒ නිසා ඒකෙන් සම්පූර්ණයෙන්ම දුකින් මිදුණා කියන එක කියෙන්නේ නැහැ. මාර්ගයේ තේරුම් ගත්ත දැන් මාර්ගේ යන්න ඕන. සෝවාන් මාර්ගඵල, සකෘදාගාමී මාර්ගඵල, අනාගාමී මාර්ගඵල ඵලය නිවීමයි. එතකොට අර ක්ලේශයන් ප්‍රහීන වීම තුළ දුක් අඩු වෙගෙන යන කාරණාව. දුක් කියන්නේ ජීවිතේ නෙමෙයි ක්ලේශයන්ගෙන් ඇති කරන පීඩනයනේ. එතකොට ක්ලේශයන් සෝවාන් වුණා කියන්නේ සම්පූර්ණ සිදුනා කියන එක නෙමෙයිනේ. සංයෝජන මැතුණක් කරනවා කියන එකනේ. දැන් කාමරාග ව්‍යාපාද තියෙනවා, තුනී කරන්න ඕන, විනාශ කරන්න ඕනනේ. මොහෙන් මිදෙන්න ඕනනේ. අන්න එතකොට තේරෙවි බාහිර දුක් ගැන කාරණා වෙනකොට Tamanට දුක් නැති බව. උදයව්‍ය ඥානය යනු ආනාපාන සතිය නේද? නේද කියලාත් අහලා තියෙනවා. මේක මේ සමාජයේ වැරදි ආකාරයෙන් පැහැදිලි කරලා තියෙන කාරණයක්. මේකට උදයව්‍ය කියන්නෙත් නෑ. සමහර අය උදයබ්බ කියලා පාවිච්චි කරලා S2 පියාන සංසුන් සමාධියක් හදාගත්තාම ඥානයක් පහළ වෙනකල් S2 බලන් ඉන්නවා හිත ඇතුලේ. එහෙම නැත්නම් බුබුල් හටගෙන නැසෙන හැටි බලන් ඉන්නවා. නමුත් බලන්න මේක ආදාව මම කියන්නම්. යතෝ සම්මස්සති කන්දානං උදයව්‍යයන්. යතෝ කියන්නේ යම් විටක යම් ඒක සමහර විට නොවෙන්නත් පුළුවන්. ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් මේ ස්කන්ධ පහ පහළ වෙන විට යම් විටක ඔබට ස්කන්ධයන්ගේ හේතුන්ගේ හට ගැනීම සහ හේතු ඉතුරු නොවී අවසන් වීමට කියනවා වැය කියලා. ස්කන්ධ පහටගෙන නැසෙන එක බුදුන් වහන්සේ දේශනා කරන්න ඕනේ. ලෝකේ පටන් ගත්ත දවස් ඉඳලා මිනිස්සු ගාව ස්කන්ධ පහටගෙන නැසෙනවා. ඒක උදයව්‍ය නෙමෙයිනේ. එතකොට මේ උදය වැය පිළිබඳ වැටහෙන එකට ඥානය කියන්නේ. එතකොට අර හදලා බැලුවහම බලන්නේ සිතුවිලි වලින් බුබුලු කියලා හදලා සිතුවිලි වලින් බලනවා, හදලා බලනවා. ඒක නෙමෙයි පෙන්වන්නේ. උදේ වැටහෙනවා නම් ඥානය. කන්දානං උදයව්‍යයන්. එතකොට ස්කන්ධ පහ හටගෙන අල්ලාගෙන නැසෙනවා. එතකොට උදයව්‍ය නෙවෙයි. ඒ පංච උපාදානස්කන්ධේ වටපත් වෙලා නැසෙනවා. ස්කන්ධ පහ හටගෙන අල්ලා ගන්න නැතුව නැසුවම උපාදානෙ නොවි නැසෙනවා. එතකොට ඒකෙදී අනාගත ඵලයක් උපදින්න හේතු ඉතුරු නොවි නැසෙනවා. එතකොට ඒක නිරෝධය. නිරවශේෂ නිරෝධය. මෙන්න මේ ස්කන්ධ පහ උපාදාන නොවි නැසෙන එකට තමයි නිරවශේෂ නිරෝධය නැත්නම් උදයව්‍ය කියන්නේ. ඒක තේරුම් ගන්න එක තමයි උදයව්‍ය ඥානය කියලා කියන්නේ. එතකොට ස්කන්ධ පහ හේතු ඉතුරු වෙන්නේ නැසෙනවා නම් එතනින් එහා පැත්තට ලැබෙනා වූ අවේදිත සුවයක් තියෙනවා. ප්‍රීති ප්‍රමෝදයක්. නැසෙනකොටම මාර්ගයට අනුසුරුව ඵලයනේ. මාර්ගයේ නිරෝධය නම් ඵලය අසංකතයිනේ. ඒක තමයි හම්බ වෙන්නේ. ඒකට තමයි පෙන්වන්නේ ලබති පීති පාමොජ්ජම්. ප්‍රීති ප්‍රමෝදයක් හම්බ වෙනවා සෝවාන් සිට එහාට. ඒකට අමතන් නැත්තන් නිවීම කියලා කියනවා. ඒක ආනාපාන සතියට උදයව්‍ය කියලා කියන්නේ නැහැ. ස්කන්ධ පහ මනවින් තේරුම් අරගෙන ස්කන්ධ පහ උපාදාන වෙන ආකාරය තේරුම් ගත්තාම එතකොට හේතු ඉතුරු වෙන එක. උපාදානය තුළ හේතු ඉතුරු වෙනවා. උදේ. වැය වෙන්නේ නැහැ. හේතු ප්‍රත්‍යයන්ගෙන් හට ගැනීම සිදු වෙනවා. හටගත්තට වැයවීමේදී අනාගත ඵල උපදවන්නේ නැත්නම් උදයව්‍ය. වැය. දැන් එතකොට අන්නේ ස්කන්ධ පහේ හේතු ඉතුරු නොවි හේතු ඉතුරු නොවි අවසන් වීම කියන එක වැටහෙන එක තමයි උදයව්‍ය ඥානය කියන්නේ. මේ වගේ සරල දේවල් නෙමෙයි. තේරුම් ගන්න. ධර්ම ශ්‍රවණයෙන් තේරුම් ගන්න. ඒවා තේරුණුතුරු ධර්ම ශ්‍රවණය කරන්න. ශූන්‍යතාවය සහ අනාත්මය යනු සමාන තත්වයක් නේද? පහදා දෙන්න. ප්‍රවේශයෙන් තේරුම් ගන්න ඕන. ශූන්‍යතාවය කියන්නේ නිවන ශූන්‍යයි කියන එක නෙමෙයි. බුදුන් වහන්සේ වදාරන්නේ ඒක තියෙන දෙයක් කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ වදාරනවා ස්කන්ධ පංචකය අපි මට සහ මට අයිති දේවල් වලින් යුද්ධ කරන් තියෙනවා. ඒ නිසා අපට දුක් තියෙනවා. ශුන්‍යලෝක දිවන්තේ උච්චති කියන ප්‍රශ්නේ අහපුවම ආනන්ද හාමුදුරුවෝ යස්මාචකෝ ආනන්ද
ශුඤ්ඤං අත්තනේනවා අත්තනීයනවා. ස්කන්ධ පංචකය මට සහ මට අයිති දේවල් වලින් ශූන්‍යයි නම් ඒකට කියනවා ශූන්‍යතාවය කියලා. මට සහ මට අයිති වලින් යුක්ත වෙන එක නිත්‍ය සුඛාත්ම, මට සහ මට අයිති නැති වෙන එක අනිදුක්ඛ අනාත්ම. එතකොට මේ ප්‍රශ්නේ හරියනවා. දැන් මොකද්ද පෙන්වන්නේ? අනාත්මය anu සමාන තත්වයක් නේද? එතකොට ස්කන්ධ පංචකේ මමත්වයෙන් ශූන්‍ය වෙනකොට ආත්ම වෙනකොට අනාත්ම. එමය තේරුම් ගන්න ඕන. එතකොට නිවීම ශූන්‍යයක් නෙමෙයි, මම හදාගත්ත දේවල් වල ශූන්‍ය භාවයක්. ලෝභයේ දේශේ මොහේ ශූන්‍ය බව. එතකොට ලෝභයේ දේශේ මොහ ස්කන්ධ පංචකේ ආත්මය, ලෝභ දේශ මොහේ ශූන්‍ය වෙනකොට ස්කන්ධ පංචකේ අනාත්මය. මේ වචන එතකොට දෙක එක සමාන කරන්න පුළුවන් කියන කාරණාව පැහැදිලි කරන්න පුළුවනි අපිට. ඊළඟට තවත් මහත්මයක් මේ වගේ ප්‍රශ්නයක් අහනවා. ස්වාමින් වහන්සේ යම්කිසි පුද්ගලයෙකුගේ මරණාසන්න මොහොතේදී ඇතිවන චුතිසිත අනුව ඊළඟ භවයේ සකස් වන බව අසා තිබෙනවා. ඒ සත්‍යද පහදා දෙන්න. මේක ටිකක් ගැඹුරින් තේරුම් ගන්න ඕන කාරණයක්. මේක ජීවිත අවසානයේ හදන්න පුළුවන් එකක් එහෙම නෙමෙයි. මොකද ජීවිතේ ලබාගෙන අපි බාහිර ලෝකෙත් ආශ්‍රයෙන් මනෝ ලෝකයක් හදා ගන්නවා. පස්දොරෙන් ගන්න ලෝකය අනුව පස්දොර නැතුවට මනෝ ලෝකයක් හදා ගන්නවා. ඒ මනෝ ලෝකේ හැදෙන්නේ ඔබේ මේ ජීවිතයේ කාර්යභාරය අනුව. කරන වැඩවල හොඳ නරක අනුව. එතකොට හොරකම් කරන්න, මරකම් කරන්න, කපටිකම් කරන්න ගියොත් මනෝ ලෝකේ හොඳ වෙන්නේ නැහැ. ඒකෙන් හැදෙන්නේ. මානව හිතවාදීව කටයුතු කරනකොට මනෝ ලෝකේ හැදෙන්නේ ඒකෙන්. ඒ විදිහට මේ බාහිර ක්‍රියාකාරකම්ම තමයි සිත ඇතුළට යන්නේ. ඒ නිසා මනෝදාරික ලෝකයක මේ කරන දේවල්ම පේනවා. දැන් පොලිසියෙන් දැක්කට මට බයක් ඇති වෙන්නේ නැහැ. මොකද මම පොලිසියට බය වෙන කාරණා මොකුත් කරලා නැහැ. වාහනේ නවත්තපුවමත් hina වෙලා අහන්නේ මොකද අපෙන් කෙරෙන්න ඕන කියලා කොතන නැවැත්තුවත්. මොකද කාර්යයේ ගුඩු ගෙනියන එකක් හරි හොරබඩුවක් හරි මොකක්වත් නැහැනේ. නමුත් හොරපොරන කෙනෙකුට පොලිසිය දැක්කොත් මොකද වෙන්නේ? දවල්ටත් මග අරින්න දෙනවා, හීනෙනුත් මග අරින්න තමයි කල්පනා කරන්නේ. වැරද්දක් කරන නිසා. අන්න ඒ වගේ මේ තමන් හදාගත්ත ලෝකයේ අනාගතය තමයි ජීවිතෙන් එහා පැත්තට. ඒ නිසා ඒකට පෞකාර මිනිස්සයාට පෞ චේතනාවොත් පවෙන් පරලෝ යාම, යම් මොහතක පව තිබියදී පින ඉස්පති වුණොත් පව යට වී පිනෙන් පරලෝ යාම. පින්කාරයාට වුණත් පින ඉස්මතු වී පව මත වුණොත් පවෙන් පරලෝ යාම. ඒ නිසා තමයි අර පින් කළාට පව් කළාට අතරපායෙන් මිදලා නැහැ කියලා කියන්නේ. දැන් මම ඇත්ත කතාවක් නම් කියන්න දන්නේ නැහැ මේක ඇත්තද නැත්තද කියලා. දැන් 80000ක් ධර්මස්කන්ධයට පෙර විහාරය හැදුවා කියනවා ධර්මාශෝක රජුරවන්ට. ජීවිත අවසානයේ කේන්තියක් ඇවිදින් දවස් 7ක් විබුරෙක් වෙලා ඉපදිලා හිටිය කියලා කතාවක් තියෙනවා. අපි ඇත්ත නම් දන්නේ නැහැ. ඒ අර පින් ඔක්කොටම යට වෙලා දේශය ආපු නිසා. මතක තියාගන්න. ඒ නිසා මේ පවෙන් පිනෙන් ධානයේ උපාදානයෙන් තමයි පරලෝ යාම සිදු වෙන්නේ. ඒ නිසා පරලෝ යාම සිදු වෙනවා. ශරීරය අතහැරුණාට කයක් උපදින හෝ මනෝ රූපපාතික ප්‍රතිසන්දියකට සිදු වෙනවා. ඒ නිසා ඒක සිදු වෙන්නේ පින් කරන නිසා හෝ පින් වැරදි නිසා නෙමෙයි. පව් කරන නිසා හෝ පව් වැරදි නිසා නෙමෙයි. ධාන වරණ නිසා හෝ ධාන වැරදි නිසා නෙමෙයි. පවේ හෝ පිනේ හෝ ධානයේ අනාගත සසරක් හදන්නට උපාදානය නම් වූ වැරද්ද සිදු වෙන නිසා. ඒ වරදින් මිදෙන්නයි මනුස්සයින්ට බුදුරජාණන් වහන්සේ උගන්ලා තිබෙන්නේ. ඊළඟ කාරණය. මහත්මයක් හාමුදුරනේ අපි වාසය කරන්න යුරෝපයේ. මට ඇති ගැටලුව නම් අපේ ළමයින් හට තර්කානුකූල ලෙස බුදුදහම ඉගැන්වීම ආරම්භ කරන්නේ කෙසේද? ඔවුන්ට පාලි පාඨ ඉගැන්වීම නම් හරිම අපහසුයි. පැහැදිලි කරන්න. හොඳ ගැටලුවක් වේ ප්‍රශ්නයක්. කොහොමත් පාලි පාඨ උගන්වන්න යන්න එපා. ලංකාවේ බුද්ධ චරිතය උගන්වන නිසා විෂයානුබද්ධව ළමයි බුද්ධ ආගම ඉගෙන ගන්නවා සිද්ධාර්ථ කුමාරයෝ ගැන ඉතිහාසය ඔක්කොම ටික. ඒ බුද්ධ ආගම විෂයක් වශයෙන් උගන්වන නිසා සහ පාස් වෙන්න ඕන නිසා. නමුත් ධර්මයේ තේරුම් ගන්න මේ මොකවත් ඕන නැහැ. මේවා ළමයින්ට පාඩම් කරලා වද විඳවන්න ඕන නැහැ. මම ඉඟියක් දෙන්නම් ඔබට. ඔවුන්ට සිංහල තේරෙන්නේ නැත්නම් ඔබ කියලා දෙන්න. මේ දවස්වල දරුවෝ ගෙදර ඉන්නේ අපේ ලංකාවේ. මගේ හිතේ ධර්ම දේශනාව සකස් වෙනවා දරුවන් වෙනුවෙන්. ඉදිරි සති දෙක ඇතුළත ප්‍රඥා නාලිකාව තුළ මේක විකාශනය වෙනවා. ඒක සමන් දෙන්න. සමස්ත දරු පරපුරෙන් මම මේක කියන්නේ. ඔවුන් ජීවිතයේ අවසානයේ මාරයා ගෙන යන්නේ නැහැ. ජීවිතය තුළ ඔවුන් මාරයා අරන් යනවා. ඒක වළක්වා ගන්න ඕන.
ඒක මම කියලා දෙන්නම් ඉස්සරහට. ඒ නිසා උන්ට කියලා දෙන්න තමන් වැරදි ගොඩක් තියාගෙන හොරබුරු වංචා කපටිකම් ලෝභයෙන් දේශයෙන් මත් වෙලා මලක් පහනක් පූජා කරපුවම ලැබෙන විපාකය අඩුයි. ඒක මලක් පහනක් පූජා කරන එක වැරද්දක් නැහැ. නමුත් බුදුදහමේ පෙන්වන්නේ මල් පහන් පූජා කිරීමට මේ ළමයෙකුගේ ජීවිතය ගත කරන ජීවිතයේ අම්මා සමග තාත්තා සමග සහෝදර සහෝදරියන් සමග ඒ කාරණාවලදී ඔවුන්ට ශරීරයේ මම වශයෙන් පෙවුනට ශරීරය නෙමෙයි මම බුදුදහමේ. ඔවුන් මේ ශරීරයේ කය වචන වලින් පාවිච්චි කරන්නේ ලෝභයෙන් දේශයෙන් මොහෙන්. මේ ලෝභයේ දේශයේ මොහේ කුඩා දරුවෙකුට අඩුයි. එතනින් එහා පැත්තට මේ ලෝභයේ දේශයේ මොහේ පාවිච්චි කරන්න ගියාම ඔහු දුකටපත් වෙනවා. අන්න දරුවන්ට උගන්වන්න ජීවිතය අග දක්වා දුකටපත් වූ මුලින් ඉඳලම මේ පාපකාරී ක්‍රියාකාරීත්වය තමන්ගේ ගැටලුවලදී ලෝභයට වහල් වෙන්නේ නැතුව, දේශයට වහල් වෙන්නේ නැතුව, මෝලයට වහල් වෙන්නේ නැතුව යටත් නොවි කටයුතු කරන්න කියලා දෙන්න. ඒකට බුද්ධ චරිතයෙන් ආදර්ශයක් තියෙනවා නම් අරන් කිව්වට කමක් නැහැ. ආගමික ජීවිතය කියලා කියන්නේ සිවුර පොරවන එක හරි පන්සල් යන එක හරි මල් පූජා කරන එක හරි නෙමෙයි. මෙන්න මේ තමන් ගත කරන ජීවිතයේ චිත්තාභ්‍යන්තරයේ වද වේදනා විඳින කාරණයකටපත් නොවි ඒ චිත්ත පාරිශුද්ධත්වය දිගටම රැක ගන්න ඕන. අර එක කතාවක වෙන්න මෙහෙම එකක් තියෙනවා. මට මතක පරිලාහ කියන වෙන්නේ නැති බුදුරජාණන් වහන්සේ වදාරන්නේ. පරිලාහ කියලා නිරයක් තියෙනවා කියලා තියෙනවා. මේකේ ඉන්න අයට ඇහැට පේනකොට කනට ඇහෙනකොට හැම විටම අප්‍රසන්න දෙයක්ම මතුවෙනවලු මොකක්වත් ප්‍රසන්න දේවල් නැතිලු. ඉතින් එතකොට එහෙනම් වදයක් නෙනේ. දොරවල් 6ටම හම්බ වෙන්නේ අප්‍රසාර දේවල් නම් ඒ මිනිස්සයා විශාල දුකක් විඳින්නේ. ඉතින් මේ ආශ්‍රයෙන් මම කල්පනා කරනවා ගෙදර දොර ජීවත් වෙන්න ගිහිල්ලා අම්මා විරුද්ධ කරගත්තොත් තාත්තා විරුද්ධ කරගත්තොත් සහෝදරයන් අරක් වුණොත් ඒ වගේම වටපිට පරිසරයන් අරක් වුණොත් තමන් පරිලාහ නිරේ හදා ගන්නවා මෙතනදිම. මේ ලෝකෙත් එක්කලා ජීවත් වීමේදී ගැටෙන්න හදා ගන්න නැතුව තමන්ට තියෙන පරිසරය ඇලෙන්න ඕනෙත් නැහැ. නමුත් උපේක්ෂා සහගතව සුන්දරත්වයෙන් ජීවත් වෙන්න දරුවන්ට උගන්වන්න. ඒක තමයි ආගමික ජීවිතය කියලා කියන්නේ. එතකොට ඔවුන් ඔබ වැටෙන දුකේ වැටෙන්නේ නැහැ. තව එහාට ගැඹුරට තේරුම් ගන්න තියෙනවා. නමුත් දැනට මේ ප්‍රශ්නෙට දෙන්න තියෙන උත්තරේ ආගමික ජීවිතය කියලා කියන්නේ මේ ඉන්න තැනදිම සාමයෙන් සමගින් සමාදානෙන් ජීවත් වීම සහ බොරුවට නිකමටවත් බොරුවක් වංචාවක් හොරකමක් කපටිකමක් නොකරන එක. ඉගෙන ගන්න බැරි නම් ඊට පස්සේ මොකද වෙන්නේ? ඉගෙන ගන්න බැරි පුද්ගලයා ඒකෙන් හොරවරුකම් කරන්න ගිහිල්ලා දුකටපත් වෙනවා. ඉගෙන ගන්න නැතුව. ඉගෙන ගන්නවා කියන්නේ මම මේ බාහිර ශිල්ප හදාරන එක. ඊට පස්සේ ගංජා වෙන දාමට හරි කුඩු වෙන දාමට හරි කාර්යසාසිප් වෙන දාමට හරි බොරු කරන්න පුළුවන්. ඒ දුකටපත් වෙනවා. ධර්මයේ තේරුම් ගත්තේ නැතුව ඉගෙන ගත්තොත් ඊට පස්සේ ඉගෙනගෙන ඉවත්කම බොරු කරන්න පටන් ගන්නවා. පහුගිය කාලෙක ලංකාවේ දුනා කෝටි 300ක බැද්බදු වංචාවක්. ඒ වගේම මද්ද්‍රව්‍ය කාරාංශයේ මද්ද්‍රව්‍ය මොකද කරන්නේ? විකුණලා අහු වෙනවා. එහෙම නැත්නම් රේගුවට ගේන බඩුව ASCII තව මොනවා හම්බ වෙනවා. මේ උගත් හොරුනේ. ඉතින් ඔබේ දරුවා නූගත් හොරෙක් හරි උගත් හොරෙක් හරි දෙන්නම කරන්න එපා. ඒ දෙකම දුකටපත් වෙන කාරණයක්. අන්න ඒක නැතුව ජීවත් වෙන්න දරුවන්ට උගන්වන්න. ඒක තමයි බුදු සමය කියලා කියන්නේ. තව විස්තර අර ධර්ම දේශනාවෙන් අහලා ඒ කරුණු පැහැදිලි කරලා එදිනෙදා ජීවිතේම මේ දුක්කට හේතු ඉතුරු නොකරන ජීවිතයකට දරුවන් හුරු කරන්න. ඒක ආගමික ජීවිතයයි දැනට පැහැදිලි කරන්න ඕන මේ කාරණාව. දැන් එනවා මම තවත් ප්‍රශ්නයකට. ස්වාමින් වහන්සේ ධම්මානුපස්සනාව පහදා දෙන්න. මේක මම ඉතුරු කරගත්තා මේ අගට කියන්න. ඔබ මහා සතිපට්ඨාන සූත්‍රය දැකලා තියෙනවද? මේ දිගණකය දෙක පොතේ 436න් පටන් ගත්තාම 506 වෙනකල් තියෙන සතිපට්ඨාන සූත්‍රය. 466න් පටන් ගත්තාම 500 වෙනකන් තියෙන ධම්මානුපස්සනාව. එතකොට ඒක පිටු කීයක් තියෙනවද? පිටු 34ක් තියෙනවා. 36ක්. පාලිය අතහැරුවොත් පිටු 18ක්වත් තියෙනවා. එතකොට කොහොමද ඒක පැහැදිලි කරන්නේ? නමුත් මේක මම මේ වන විට සමාජයට කියලා තියෙනවා. විවිධාකාරයෙන් කියලා තියෙනවා. ඒ නිසා මම ඒක පැහැදිලි කරලා දෙන්නම්. ධම්මානුපස්සනාව කියන්නේ මොකක්ද කියන එක පිළිබඳව. තථාගතයන් වහන්සේදී පැහැදිලි කරලා තියෙනවා මෙන්න මෙහෙම. ඉද බික්කවේ බික්ඛු ධම්මේ ධම්මානුපස්සී විහෙරති. කොහොම විහෙරතා? කොහොමද වහරද කරන්න කියලා තියෙන්නේ? පංචසු නීවරණේසු. පංච නීවරණයන් ඔස්සේ ධම්මානුපස්සනාව වඩන්න පුළුවන්. නීවරණේ අනාත්මය. පංච උපාදානස්කන්ධේසු.
පංච උපාදානස්කන්ධය අනාත්මය බලනවා නම් වැඩෙන්නේ ධම්මානුපස්සනාව. අජ්ජත්තික බාහිර ආයතනයසු. එතකොට රූපේ ශබ්දේ ගන්ධය රසය කියලා කියන්නා වූ බාහිරින් කතා කරන හිතේ හටගන්න රූපයයි මේ පෙන්වන්නේ. ඇස කන නාසය දිවකය කියලා කතා කරන දොරවල් 6. මේකේ අනාත්මය බලනවා නම් ඒ ධම්මානුපස්සනාව. සත්ත බොජ්ජංගේසු. මේ අහමුදේදී කාමාංග විනුවට බොජ්ජංග වැඩෙනවා නම් ඒ ධම්මානුපස්සනාව. එහෙනම් මේ එකකින් ඔබට කරන්න පුළුවන් නම් ඔබ වඩන්නේ ධම්මානුපස්සනාව නේද? සතිපට්ඨානේ ධම්මානුපස්සනාව දන්නේ නැත්නම් ඔබ ක්‍රියාත්මක කරන්නේ ධම්මානුපස්සනාව. ධම්ම අනුධම්ම පටිපදා. ස්කන්ධ පහෙන් පහට හටගෙන නැසෙනවා. ඒ නැසීමේදී ඔබ නීවරණයන් අනුව බලනවා නම් නීවරණයන්ගේ අනාත්මය, පංච උපාදානස්කන්ධයේ අනාත්මය බලනවා නම් එතකොට උපාදාන නොවිය අවසන් වීම. ආයතනවත් ගම ආයතනේ ඇස කරනාසයේ මමත්වෙන් ගන්නවා නැත්නම් සිතනේ ඇස කියන්නේ. ඇස කරනාසය කියලා හයකට බෙදුවට මේ සිත. එතකොට සිත ආයතනයක් කොට ගත්තාමනේ ආධ්‍යාත්මික ආයතනෙ හැදෙන්නේ. ආධ්‍යාත්මික ආයතනෙ ශූන්‍ය වෙන්න ඕනේ කියලා පෙන්නන්නේ. එතකොට ඒ ආයතන ඔස්සේ බලනවා නම් එහෙම නැත්නම් සති ධම්මවිචය ආදී වශයෙන් ඒ එන කාරණා වලක්ව ගන්න පාවිච්චි කරනවා නම් ඕන එකකින් ධම්මානුපස්සනාව නේද තියෙන්නේ. ඒකයි මට කියන්න තියෙන්නේ. ධම්මානුපස්සනාව කියලා කෙනෙක් මොනවා හිතන් ඉන්නවද දන්නේ නැහැ කෙටියෙන්. නමුත් මේ පිටු 36ක් පුරා විස්තර කරලා තියෙනවා මහා සතිපට්ඨාන සූත්‍රයේ ධම්මානුපස්සනාව. මේ කරුණු හතරම තියෙනවා. එකක් තේරුම් ගත්තාම ආයේ කායෝ නැත් නැහැ, වේදනාව නැත් නැහැ, චිත්තෝ නැත් නැහැ. එහෙන් කරන වැඩේ මේකෙන් කරෙනවා. ඔය සතර සතිපට්ඨානෙම කරන්නේ එකක් කියලා තියෙනවානේ. ඒක තේරුම් ගත්තේ නැතුව මේ හතරක් වඩන්න ලෑස්ති ඉන්නේ අපේ අය. ස්කන්ධ පංචකේ අනාත්මය තේරුම් ගත්තොත් ඒ එකක් වැඩිමින් හතරත්, හතරක් වැඩිමින් හතත්, හතක් වැඩිමින් දෙකත් කියන මේ ඔක්කොම සිද්ධ වෙනවා. ඒකට අවිද්‍යාව දුරු වෙන නැත්නම් අප්‍රමාදය කියලා කතා කරනවා. හතරට සතර සතිපට්ඨානය කියලා කියනවා. හතරට සත්බොජ්ජංගය කියලා කියනවා. දෙකට විද්‍යා විමුක්තිය කියලා කියනවා. ස්කන්ධ පංචකේ ආත්මය තුල සතරට බැඳී අවිද්‍යා සංඛාරා, අනාත්මය තුල සතරෙන් මිදේ විද්‍යා විමුක්තිය. ඒ නිසා මේ මොහතකින් කරන්න ඕන වැඩේ ඉගෙන ගන්න. ඔය පොත් 18ම හරි සූත්‍ර දේශනා 18 16ම හරි තේරම ඉගෙනගෙන බහුසුත වෙන්න යන්න ඕන නෑ. Tamanට මේ වැඩේ වර්තමාන මොහොතේ කරන්න පුළුවන්ද? කෝකෙන් හරි. එහෙනම් ඔබ පිටින් ඉගෙන ගත්තත් අන්තිමට වඩන්නේ සතිපට්ඨානය. සිහියෙන් කටයුතු කිරීමේදී මොකද වෙන්නේ? ක්ලේශ කර්මයන්, කර්මක්ලේශයන් ඉතුරු නොවි අවසන් වෙනවා. ආත්මය අතහැරි අනාත්මයටපත් වෙනවා. එහෙනම් සිහිය තියෙන්න ඕන කෙලෙස් නැතෙන්න. ඉතින් ඒක නැතුව වෙන සිහියක් ඉගෙනුවාට ඒක මොන සිහියද මට තේරෙන්නේ නැහැ. ඒ පිළිබඳව මම පසුව කරුණු පැහැදිලි කිරීම කරන්නම්. එහෙනම් අපි ගොඩක් වෙලා ගත්තා අද වෙනදාට වඩා. මීට වඩා කාලය ගන්න සුදුසුයි කියලා මම හිතන්නේ නැහැ. වැඩි විස්තර ඕන අයට Facebook ඔස්සේ එහෙම නැත්නම් YouTube ඔස්සේ ධර්මදේශනා තේරුම් අරගෙන මේ කරුණු තේරුම් කරගන්න. දැන් මේ අහපු ප්‍රශ්නවලම පේනවනේ තිබුණු වැරදි මොනවද කියලා. මොකක්ද අහන ප්‍රශ්නේ? ස්වාමින් වහන්සේ එකක් මම දැන් මතක් කරන්න කැමතියි. මොකද්ද? උදේවි ඥානය anu ආනාපාන සතිය නේද? අන්න ඒ වගේ. එතනදී අර ඕවා විභාගෙට ලියන්න නම් හරියන්න පුළුවන්. මොකද උත්තරේට ලකුණු දෙනවනේ ඉන් එහාට. නමුත් ප්‍රායෝගික අනුගමනය කරන්න බෑ මේවා. ඒකයි මම කිව්වේ ලංකාවේ නම් විභාගෙට ලියන බුද්ධ ආගම ළමයි පාඩම් කරගත්ත කන්න විභාගයක් තියෙන නිසා. නමුත් යුරෝපීය රටවල බුද්ධ ආගම විෂයක් වශයෙන් උගන්වන්න නැත්නම් ඒක පාඩම් කරවන්න ඕන නෑ. අර මම වෙන්නපු ආකාරයට එදිනදා ජීවිතේ පරිලාහ අපාය හදාගන්න නැතුව ජීවත් වෙන්න උගන්වන්න. එතකොට තයින් එහාට ලස්සනට ජීවිතේ හමු වෙයි. නුගත් හොරෙක් සහ උගත් හොරෙක් නොවි. මේ දෙකම දුකටපත් වෙන කාරණා බව තේරුම් ගන්න. කරුණ අවබෝධ කර ගැනීම සඳහා මෙම පැහැදිලි කිරීම හේතු වාසනා වේවායි කියමින් මම අදත් නිහඬ වෙනවා. ධර්මයේ වැටහෙනකොට තෙරුවන් සරණ ලැබේවි.